නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහෙවත් පින්වතුනි, මහභාගයේ පදිංචි පින්වත් ශාක්‍ය රන්දිව් පුතණුවන්ට සහ අනුත්තරා දිව්‍යාංජලි දියණියට කායික මානසික සුවය නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා කියන අදහසිනුයි අද මේ පින්වන්ත පිරිස විසින් මේ පසේබුදු පෙළහර සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ. පින්වතුනි, පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ ආශ්චර්ය ජනක ජීවිතය කග්ගවිසාන සූත්‍රයේ ගාථා ඇසුරු කරගෙන, ඒ ගාථාවල පසුබිම් විස්තර තියෙන්නේ සුත්ත නිපාත අටුවා පොත් වහන්සේ තුල. ඒ අටුවා පොත් වහන්සේත් ඇසුරු කරගෙන තමයි මේ පසේ බුදු පෙළහර දහම් දේශනා මාලාව අප ඔබට සිදු කරන්නේ. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත ගැන අපි මේ දහම් පොත් වලින් කියවනකොට අපට තේරුණ දේ තමයි හරීම විස්මයජනකයි. උන්වහන්සේලා මේ පුංචි කාරණාවක් මුල් කරගෙන, ඒ කියන්නේ සිදුවීමක් විදිහට ගත්තොත් ඒක සාමාන්‍ය සිදුවීමක්. ඒ පුංචි කාරණාව මුල් කරගෙන උන්වහන්සේලා අවබෝධ කරන්ට තරම් ජීවිතේ මෙහෙයුවා කියන එක හරි විස්මයජනකයි. ඇත්තටම සංසාරයේ ධර්මයේ හැසිරෙන්න කරන කැපකිරීම අපේ ජීවිතයට කොච්චර උපකාර වෙනවාද කියන දේ මේ පසේබුදුරුන්ගේ කතා පුවත් අහනකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. මොකද පින්වතුනි, අපේ පෞද්ගලික ජීවිතේ එදිනදා ජීවිතේ අපි ගත්තොත් එහෙම මේ පසේබුදුරජාණන් වහන්සේලාට පසේබුදු බව පසක් කරන්නට හේතු වෙන්න යම් සිදුවීම් සිද්ධ වුණාද ඊට වඩා බරපතල සිද්ධි අපට වෙනවා. හැබැයි මේ බරපතල සිද්ධි අපට වුණා කියලා අපිට සිහිය උපදින්නේ. එහෙම නැත්නම් අපට අවබෝධයේ පැත්තට නුවණ මෙහෙවා ගන්න ලැබෙන්නේ. ඒ හින්දා පින්වතුනි, මේ කතා අහලා අපි හොඳට හිත සතුටු කරගමු. හිත පහදවා ගමු. ඒක අපට උපකාරී වෙයි. මේ වගේ උත්තමයන් යම් දහමක නිවි සැනසුණාද, ඒ නිවි සැනසුණ දහම තුල අපේ හිතුත් සනසවා ගන්න, ඒ හිත පහදව ගන්න පින අපිට ඒකාන්තයෙන් උපකාර වේවි. අද අපි කතා කරන්නේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ එන 9 වෙනි ගාථා රත්නය. ඒ ගාථා රත්නයේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේන්න මේ විදිහට වදාලා. දුස්සංගහා පබ්බජිතාපි ඒකේ අතෝ ගහට්ටා ගරමාව සන්තා අපෝ සුක්ඛා පරපුත්තේ සුහුත්වා ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. මේ තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ගාථා රත්නය. මේ ගාථාව පැවසූයේ දේශනා කළේ මුලින්ම පසේ බුදුරජාණන් වහන්සේ නමක්. බලන්න පින්වතුනි, මේ ගාථා රත්නයේ අර්ථය දුස්සංගහා පබ්බජිතාපි ඒකේ. මේ ඇතැම් පැවිද්දන්ට සංග්‍රහ කරලා සලකලා ඒ පැවිද්දෝ සතුටු කරනවා කියන එක ලේසි නෑ. අතෝ ගහට්ටා ගරමාව සන්තෝ. ඔය වගේමයි ගිහියොත්. ගිහියන්ටත් ගිහියෝ සතුටු කරන්න
නොයෙක් දේ කරලා ඒ අයව සතුටු කරනවා කියන එක ලේසි එකක් නෙමෙයි. අප්පෝ සුක්කා පරපුත්තේසු හුත්වා. මේ පසේ බුදුරජාන් වහන්සේ මෙහෙමත් කියලා තියෙනවා අනුන්ගේ දරුවෝ ගැන තමන්ගේ හිතට බරක් අරගන්නේ නැතුව ඒකෝචරේ මං හුදකලාව ඉන්නවා කග්ග විසාන කප්පෝ. හරියට කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ. බලන්න පින්වතුනි මේ අපේ ජීවිත ගත්තත් අපේ ජීවිත කතාවේ ගොඩාක් නැන්ද අපි එක එක්කෙනාව සන්තෝෂ කරන්න වෙහෙසෙන වෙහෙසිලි. අපිට එකට වාසය කරන අයව සතුටු කරන්න වෙනවා. ඒ සතුටු කරන්න කියලා අපි නොයෙක් දේ කරනවානේ. එකට වාසය කරන අයව සතුටු කරන්න නේද අපේ මේ ජීවිතේ වැඩිපුර කොටසක් අපි කැප කරන්නේ. ඒ අයව සතුටු කරන්න යනකොට අපි කොච්චර සතුටු කරන්න මහන්සි වුණත් ඒ අයව සතුටු වෙන්නේ නැහැ. ඒ අයව සතුටු වෙන්නේ නැතිකොට අපිට හැමදාම වෙහෙස. අනේ මම මෙහෙම කරලා සතුටක් නැහැ. අනේ මම මෙහෙම කැප කරලත් මේ අයට සතුටක් නැහැ කියලා අපිට එහෙම විඳවිල්ලක් නැද්ද? ඔය විඳවිල්ලනේ පින්වතුනේ තේරෙන වයසේ ඉඳලා නාකි වෙලා මැරෙලා යනකම් අපිට තියෙන්නේ. ඒ අය චුට්ටක් සතුටු වුණොත් එහෙම ඔන්න එදාට අපිට යාන්තම් සැනසෙල්ලක් තියෙනවා. නමුත් වැඩිපුර සැනසෙල්ලද අපිට තියෙන්නේ වැඩිපුර විඳවිල්ලද? ඉතින් ඔබම ඔබේ ජීවිතය දිහා හැල්ල බැලුවහම ඔබට තේරෙනවා වැඩිපුර සැනසෙල්ලද වැඩිපුර විඳවිල්ලද තියෙන්නේ කියලා. ඒ නිසා ඉතින් මේ කතන්දරේ අපේ ජීවිතවල ජීවිත කාලය පුරාවට අපේ තියෙන කතාව. හැබැයි මේ කතාව තුළ අපට අවබෝධයක් නැහැ. නමුත් බලන්න පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත්වෙච්ච උත්තමයන්ගේ වෙනස. මේ පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ගාථාවට පසුබිම් වෙන පසේ බුදුරජාණන් වහන්සේගේ සිදුවීම අටුවා පොත් වහන්සේ තුල අන්තර්ගත වෙන්නේ මෙන්න මේ විදිහට. මේ පසේ බුදු බවට පින් තිබ්බ මේ මහා පින්වන්තයා බරණැස රජුරුව වෙලා තමයි හිටියේ. එතකොට බරණැස රජුරුව කිව්වට පින්වතුනේ බරණැස කියලා කිව්වහම එකල දඹදිව මහා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ අනුරාජ්‍ය ගොඩාක් තිබුණා. ඒ අනුරාජ්‍යවල රජෙක් තමයි මේ පසේ බුදු බවට පින් තියෙන කෙනා. එතකොට එතුමා ඒ කියන්නේ මේ සිදුවීම සිද්ධ වෙනකොට එතුමා බරණැස රජුරුව බවට පත් වෙලා එක බිසවක්ව විවාහ කරගෙන ඉඳලා ඔන්න ඒ බිසව දැන් මැරිලා. බරණැස රජුරුවන්ගේ අගබිසව කාලක්‍රියා කළා. ඉතින් බොහෝම ශෝකයෙන් වාසය කළා. ඒ ශෝක කාලේ අවසන් වුණාට පස්සේ ඒ කියන්නේ ශෝකේ දුර වෙලා ගියාට පස්සේ අමාත්‍ය මණ්ඩලයේ රැස් වෙලා රජුරුවන්ට දැනුවත් කරනවා රජතුමනි රාජ්‍ය කෘත්‍ය කරගෙන යද්දී අගමෙහිසිය කියලා කියන්නේ රත්නයක් මණිකක් රජුරුවන්ට තියෙන විශේෂ සම්පතක් අග්‍රමහේසිකාව. දැන් අනේ අවාසනාවකට අපේ අග්‍රමහේසිකාව අපට අහිමි වුණා. හැබැයි රජතුමනි අග්‍රමහේසිකාවක් නැතුව රාජ්‍ය කරගෙන යන එක රාජධර්මයට පටහැනි. ඒ නිසා රජෙක් විදිහට අගමෙහිසියක් ඉන්න ඕන. ඒ නිසා අග්‍රමහේසිකාවට සුදුසු වෙනත් දේවියක්ව කැඳවා ගන්නවා නම් හොඳයි කිව්වා. එතකොට රජුරුව කියනවා එහෙනම් මේ අමාත්‍යවරුනි නුඹලාම විමසලා බලාපල්ලා මේ මගේ මහේසිකාවට සුදුසු ස්ත්‍රියක්. එතකොට ওই කාලේ වෙනකොට බරණැසම ළඟ රාජ්‍යයක අග්‍රමහේසිකාව ඉද්දි රජුරුව මැරිලා. එතකොට අග්‍රමහේසිකාව දැන් තනි වෙලා ඉන්නවා. හැබැයි අග්‍රමහේසිකාවට ඒ වෙනකොට ඒ රජතුමා නිසා ඒ මැරිච්ච රජා නිසා දරුවෙක් හම්බ වෙන්න ඈ ගැබ්බර වෙලා හිටියේ. එතකොට මේ මහේසිකාව හරි ගුණ යහපත් කෙනෙක් කියලා යම් රාවයක් තිබිලා තියෙනවා. ඒ නිසා අමාත්‍යවරුන්ට හිතුණා මේ මහේසිකාව කැඳගත්තොත් නම් හොඳයි අපි මාලිගාවට කියලා. රජුරවන්ට ගිහින් කියනවා රජතුමනි බොහෝම හොඳ දේවියක් නම් ඉන්නවා. හැබැයි රජතුමනි ඈ ගැබ්බරයි. එතකොට රජුරුව කියනවා නෑ ගැබිනියක් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒ ගැබිනි රාජ මහේසිකාවට එහෙමනම් මෙහෙම කරන්න කියන්න. මොකද ගැබිනියක්ව සරණ පාවා ගත්තොත් එහෙම මිනිස්සු ඒකට
අවමන් කරන්න පුළුවන්. ඒ නිසා මහේසිකාවට මෙසේ දැනුම් දෙන්න. ඔබට යම් දවසක දරුවා ප්‍රසූත වෙනවාද? ඒ දරු පැටියා ප්‍රසූත වුණාට පස්සේ දරු පැටියාත් එක්කම රජුරුව ඔබව මාලිගාවට කැඳව ගන්නවා කියලා. ඉතින් ඕන් ඔහොම තමයි සිද්ධිය වුනේ. අර දරු පැටියාත් එක්කම රජුරුව මහේසිකාවව තමන්ගේ විජිතේ අග්‍ර මහේසිකාව බවට පත් කළා. එතකොට තමන්ගේ බිරිඳ කරගත්තට ඒ කාන්තාව දරුවා අනුන්ගේ දරුවෙක්. එතකොට මේ අනුන්ගේ දරුවා වුණාට මේ රජතුමා කොච්චර ගුණ සම්පන්නද කියන්නේ තමන්ගේ දරුවෙක් වගේ රජුරුවෝ මේ දරුවාට සැලකුවා කියනවා. තමන්ගේම පුතෙක් වගේ. හැමතිස්සෙම මේ පුතා හැදිලා තියෙන්නේ රජුරුවන්ගේම උකුලේ. හැබැයි රජුරුවෝ මේ ආදරේ මේ විදිහට කරනකොට, මේ කියන්නේ රජුරුවෝ තමන්ගේ පුතෙකුට වගේ ආදරය කරනකොට අර අග්‍ර මහේසිකාව ඇතුළු පිරිවරට මේක සැක හිතිලා. ඒ කියන්නේ මේගොල්ලෝ සැක කරනවා රජුරුව මේ පොඩි එකාව ලං කරගන්නේ රජුරුවන්ගේ ළඟ නිතර තියාගන්නේ අපේ විශ්වාසෙ දිනා ගන්නට. ඔහොම විශ්වාසෙ දිනාගෙන ඉඳලා පුත් කුමාරයාට අනතුරක් කරන්න බැරි නෑ. ඇයි පින්වතුනි එහෙම හිතන්නේ? මොකද රජුරුවන්ගෙන් පස්සේ රජුරුවන්ගේ පුතාටනේ රාජ්‍ය යන්නේ. එතකොට මේගොල්ලෝ හිතනවා රජෙක් කැමති වෙයිද අනුන්ගේ පුතෙකුට රජකම යනවට. ඒ නිසා මේ පුතාට අනතුරක් කරන්න බැරි නෑ කියලා මේගොල්ලෝ හිතලා තියෙනවා. ඒතර හිතුවිල්ලක් විදිහට නම් ඒක සාධාරණයි කියලා හිතෙනවා. නමුත් බලන්න මේ අපි ජීවත් වෙන මේ ජීවිතයේ ස්වභාවය අවංකවම කටයුතු කරලවත් මේ ඈයන්ව සතුටු කරන්න බෑනේ. දැන් මේ රජුරුව අවංකවම අර දරු පැටියට සෙනෙහස දක්වනවා. අවංකවම ආදරය කරනවා. අවංකවම දක්වන සෙනෙහසවත් මේ ඈයන්ට තේරෙන්නේ නෑනේ. අවංකවම දක්වන හිතවත්කමවත් මේ ඈයට තේරෙන්නේ නෑනේ. එතකොට අපි කොහොමද පින්වතුනි මේ මිනිස්යන්ව සතුටු කරන්නේ? අපිත් එක්ක එකට ඉන්න මේ විදිහට කරොත් සතුටු වෙයි, මේ විදිහට කරොත් සතුටු වෙයි කියලා අපි කොච්චර කැප කරලා තියෙනවද? එතකොට රජුරුවත් මේ විදිහට කැප කරනවා. හැබැයි කැප කරාට මොකෝ අර රජකුමාරයාට තේරෙන වයසට එනකොට මේ රජකුමාරයාගේ ඥාතීන් හිත මිත්‍රයෝ මේ අර කුමාරයාව ලං කරලා කියනවා මේ කුමාරය ඔය ඉන්නේ ඔබේ පිය රජුරුව නෙමෙයි. ඔබේ පිය රජුරුව කලුරිය කළා. ඔය වෙන රජෙක් ඔය ඉන්නේ. ඒ නිසා ඔබව ලං කරගත්තාට ඔබ එතුමාව එහෙම විශ්වාස කරන්න එපා. ඔබ බොහොම පරිස්සමින් ඉන්න කියලා දැන් මේ පුත් කුමාරයාට මේ පොඩි එකාට කියනවා. ඉතින් මේක කියනකොට අර පොඩි එකාට රජතුමා ගැන තියෙන සෙනෙහස නැතුව ගියා. දැන් රජුරවන්ට අර ඉස්සර වගේ දැන් මේ පොඩි එකා මේ අතදරුවා කාලේ රජුරුවත් එක්ක සෙනෙහසින් හිටියේ. දැන් දුවන පයින් වයසේදී රජතුමා දකින්නකොට මේ පොඩි එකා හැංගෙනවා. අනේ රජතුමාට මේ ගැන හරි දුකක් හටගත්තා. එතකොට රජුරු අමාත්‍ය මණ්ඩලෙන් අහලා බලනවා මේ පුත් කුමාරයාට මොකක් වෙලාද? ඇයි මාව දකින්නකොට මේ විදිහට බිය වෙන්නේ? එතකොට මේ අමාත්‍යවරු මෙච්චර කාර්යයක් කියන්න බැරුව තිබුණු කාර්යනේ ඔන්න කිව්වා. කිව්වා රජතුමනි මෙහෙම සිද්ධියක් වෙලා තිනවා. අගමෙහෙසියගේ පිරිවර ඔබතුමා ගැන කුමාරයාගේ හිත බිඳවලා තියෙන්නේ. රාජුරන්ට කේන්ති ගියා. රාජුරුව මාලිගාවේ කෑ ගහලා තියෙනවා. බොල මං මේ විදිහට මං මෙච්චර සලකලත් මං මෙච්චර අවංකව ආදරය කරලත් මුන්ට මේක තේරෙන්නේ නැද්ද? එතකොට මං මෙච්චර මේ සෙනෙහසින් කරන ආදරෙත් මුන්ට තේරෙන්නේ නැත්නම් මං කොහොමද මුන්ට සලකන්නේ කියලා අර පිරිවර ගැන කලකිරුණා. සමහර පින්වතුනි ඔබේ ජීවිතේ මේ පෞල් සමාගමේ තුල මේ වගේ කලකිරීම සමහර දෙමව්පියෝ විදිහට වැඩිහිටියෝ විදිහට ඔබට ඇති වෙලා ඇති. නමුත් පින්වතුනි මේ පසේබුදුවරුන්ගේ ජීවිතවල වගේ අපට ඒක අවබෝධයක් පැත්තට නැමෙන්නේ. දැන් බලන්න මේ පසේබුදුරජාණන් වහන්සේ බවට පින් තියෙන මේ උත්තමයාට අර ගිහි පිරිස ගැන කලකිරිච්ච කලකිරිල්ල එහෙම හිටන්නේ. මේ පිනකින් ජීවිතේ මෙහෙවනවා කියන එක හරි පුදුමයි.
දැන් එතුමට හැම සිදුවීමකින්ම පිරිස කලකිරෙනවා. කලකිරිලා එපා වුණ රාජ්‍යය. රාජ්‍ය එපා වෙලා එතුමා තීරණය කළා. එතුමා දවසක් රාජ්‍ය රැස් කරලා කියනවා මේ පිරිවර රැස් කරලා කියනවා මම මහාන වෙන්න තීරණය කළා. මේ රාජකම් වලින් මට ඇති පළක් නැහැ. ඒ නිසා මේ අමාත්‍ය පිරිස සහ පුරෝහිතවරු එකතු වෙලා කැමති විදිහකට රාජ්‍ය කටයුතු කරගෙන යන එකයි ඇත්තේ. මං මහාන වෙනවා කියලා රජුරුව ඔන්න ගිහි ජීවිතේ අත්හරින්න තීරණය කළා. මේ පසේ බුදුවරුන්ගේ යුගයේනේ පින්වතුනි. ඒතර පැවිද්ද කියන එක ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් රජුරුවෝම කෙස් රැවුල් බාලා සිවුරක් පොරවගෙන ඔන්න මහාන වුණා. රජුරුව මහාන වෙනකොට රජුරුවන්ගේ පිරිවර. ඒ කියන්නේ දැන් මෙතන මේ මාලිගාවේ දැන් පිරිස් දෙකක් එකතු වෙලානේ. අග්‍ර මහේසිකාවගේ පිරිවර කියලා කොටසකුත් ඉන්නවා. ඊළඟට මහරජුරුවන්ගේ පිරිවර කියලා කොටසකුත් ඉන්නවා. මේ මහරජුරුවන්ගේ පිරිවර තීරණය කළා. රජුරුව මහාන වෙනවා නම් අපිත් මහාන වෙනවා. ඕන්න දැන් රජුරුව සිවුරු පොරවා ගන්නකොට තව පිරිසක් මේත් එක්කම සිවුරු පොරව ගත්තා. මෙතන ලොකු පිරිසක් ඉඳලා තියෙනවා. ඉතින් මේ ලොකු පිරිස මහාන වුණාට පස්සේ ඒ මහානකම කියලා කියන්නේ ඒ රාජ්‍යයට විශේෂ එකක් බවට පත් වුණා. එතකොට මේ රජතුමාගේ පැවිද්දත් එක්ක මිනිස්සු සතුටු වෙලා මිනිස්සු ගඟක් අසබඩට වෙන්න හරි රමණීය වෙහෙරක් කරවලා තිනවා. මේ සාමින් වහන්සේලා ඔක්කොටම දැන් මේ පැවිද්දන්ට ඔක්කොටම පැවිද්දන්ට එකට ඉන්න. දැන් රජුරෝ තමයි මේ පැවිද්දන්ට අවවාද අනුශාසනා කරන්නේ. එතකොට මේ රාජකීය ශ්‍රවණයන් වහන්සේ තමන්ගේ පිරිවර පැවිද්දන්ට අවවාද අනුශාසනා කරනවා. ඉතින් මේ අවවාද අනුශාසනා කියලා කරලා තියෙන්නේ ඉතින් සාමාන්‍ය ගුණධර්ම ගැන යම් අවවාද අනුශාසනා කරමින් ඔන්න පැවිද්ද ගත කරනවා ටික කාලයක්. මෙහෙම පැවිද්ද ගත කරද්දී දැන් මේ පැවිද්දෝ බලාගෙන ඉන්නවා ප්‍රධාන පැවිද්දා දිහා. ඒ කිව්වේ කා දිහාද? අර සිවුරු දරාගත්ත රජුරුව දිහා. මේ රජතුමාට ප්‍රණීත අඹ ඵලයක් ලැබුණොත් අඹ ගෙඩියක් කියන එක පින්වතුනි මේ 50ක් 60ක් අතරේ බෙදන්න බෑනේ. ළඟම ඉන්න කෙනාට රජුරුව මේ අඹ ගෙඩිය දෙනවා. ඊළඟට හොඳ පිරිකරක් හම්බුනොත් එහෙම ඒ පිරිකර මේ තමන්ට හම්බ වෙන කෙනෙකුට දෙනවා. එතකොට මේ පැවිද්දෝ කසු කසු ගන්න පටන් ගත්තා. රජුරුව මේ මූණ බලලා සලකනවා නෙවෙයි. ඇයි අපට පිරිකර දෙන්නේ නැත්තේ? ඇයි රජුරුව අපට සලකන්නේ නැත්තේ කියලා ඔන්න මේ සිවුරු පොරව ගත්ත අයත් මොකද්ද පටන් ගත්තේ? සිවුරු පොරවපු ගත්ත අයත් රජුරුවන්ට දොස් පවරන්න, අපහාස කරන්න, නිඳා කරන්න පටන් ගත්තා. එතකොට රජුරුව කල්පනා කළා ගිහියන්වත් සලකලා සතුටු කරන්න පුළුවන් පිරිසක් නෙවෙයි. පැවිද්දන්වත් සලකලා සතුටු කරන්න පුළුවන් පිරිසක් නෙවෙයි. මේ ඇයොත් එක්ක එකතු වෙලා වාසය කිරීම නම් වෙහෙසක්. ඒ හින්දා මම මේ හැමෝම අතහැරලා යන්න ඕන කියලා කාටත් හොරා උන්වහන්සේ ඒ ආරාමෙත් දාලා වනගත වුණා. ඉතින් ඒ වනපියසට ගියාට පස්සේ උන්වහන්සේට නිදහස ලැබුණා. ඒ නිදහසෙන්ම කාලයක් යනකොට මේ පසේබුදු බවට පින් තියෙන මහ පින්වන්තයනේ. කාලයක් යනකොට විදර්ශනාව පැත්තට ජීවිතේ නැවුණා. හොඳට නුවණින් මෙනෙහි කළා. ඒ තනි වෙච්ච ජීවිතේ නොබෝ කලකින්ම කෙලෙස් නැසූ තනිවම අවබෝධයේ පසක් කළ පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට මේ පසේබුදුරජාණන් වහන්සේ පසේබුදු බව පසක් කරනකොට අර හිමාල පර්වතයේ තියෙන මංජූසක කියන මහා රුක්සේ පසේබුදුවරුන් වෙනුවෙන් පිපෙන ඒ රන් මල පිපුණා. ඉතින් අනික් පසේබුදුරජාණන් වහන්සේලා දැන් මෙතන එකතු වෙලා බලාගෙන ඉන්නවා. අභිනව පසේබුදුරජාණන් වහන්සේ වඩිනාතුරු. එතකොට මේ පසේබුදුරජාණන් වහන්සේ මේ මංජූසක රුක්සේ වෙනට වැඩම කළා. ඒ එකතු වෙච්ච පසේබුදුවරු අහනවා ඔබට මේ උතුම් අවබෝධය පසක් කරගන්න හේතු වුණ කාරණාව මොකක්ද? ආන්නේ වෙලාවේ ඒ පසේබුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නේ බොහෝම මිහිරට පැවසුවා. අපි දැන් ඒක පාලියෙන් ඇහුවා. මේ තමයි මේ ගාථා රත්නේ පරිවර්තනයේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් එසාම මිහිරට සිංහලට පරිවර්තනය කරලා තියෙන හැටි.
දුෂ්කරය සලකන්නට සමහර පැවිද්දන් හට එලෙසම ඇතැම් ගිහියොත් ගෙවල් වල ගත කරනා අනුන්ගේ දරුවන් ගැන තම හිතට බර නොමගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේනෙකුසේ. ඔන්නෝම තමයි පසේ බුදුරජාණන් වහන්සේ එදා අනික් පසේ බුදුවරුන්ට තමන්ගේ අවබෝධය කිව්වේ. උන්වහන්සේ විඳපු පීඩාව. ඒ පීඩාවම තමයි උන්වහන්සේට අවබෝධයට හේතුනේ. මොකද මේ අග්‍රමහේසිකාවගේ පිරිස වේවා තමන්ගේ පිරිස වේවා ගිහිව ඉද්දිත් සලකලා සතුටු කරන්න බැරුව ගියා. මහණ වුණාට පස්සෙත් සලකලා සතුටු කරන්න බැරි වුණා. ඊළඟට හිත එකලස් කරගෙන අනුන්ගේ දරුවෝ ගැන වගකීම් තමන්ට ගත්තා. එහෙම කරලවත් අනිත් අයගේ හිත සතුටු කරලා තමන්ට සැනසෙල්ලක් විඳින්න බැරුව ගියා. මේ ජීවිතේ කිසි සැනසෙල්ලක් නෑ නේද කියලා තේරුම් අරගෙන තමයි උන්වහන්සේ වනගත වෙලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් උනේ. ඒ නිසා පින්වතුනි මේවා හොඳ මේ අපටත් නුවණින් විමසන්න හොඳ කාරණා. අපේ ජීවිත උනත් බලන්න. එක එක්කෙනාව සතුටු කරවමින් එක එක්කෙනාව සලකමින් එක එක්කෙනාට ඕනා එපාකම් කරමින් අපි වයසට යනවා. වයසට යනකම්ම අපට සැනසෙල්ලක් නැහැ. වයසට ගිහිල්ලා මැරිලා යන්නෙත් සමහර විට බොහෝ දෙනෙක් අතෘප්තිමත් වෙලාමයි. අයියෝ මට අහවලා වෙනුවෙන් මේ දේ කරන්න බැරුව ගියා. අයියෝ මම මෙච්චර කැප කරලත් අහවල්ලු මං ගැන සතුටුුන්නේ නැහැ. සමහරට මරණ මංචකේ මරණයේ අභියස කී දිනෙක සුසුම් හෙලනවා ඇද්ද? අනේ අර කෝන්තරේ මට විසඳ ගන්න බැරුව ගියානේ. එහෙම නැත්නම් අනේ අර හිතවත් කෙනාව මගෙත් එක්ක අමනාපුණා මට ඒක හදාගන්න බැරුව ගියානේ. කීකේ මේවා හිත හිත මැරෙන ජීවිත කොච්චරද පින්වතුනි. ඒ නිසා මේ දේවල් එක්ක පටලැවි හිටියොත් නම් සැනසෙල්ලක් ඇත්තේ නැහැ. මේ පටලැවිලි හැම දෙයකින්ම නිදහස් වෙලා සැනසුණ හදවතකින් මේ මුනිවරුන්ගේ ජීවිතවල තියෙන පින්වතුනි ඒක. දැන් රාජකීය සැප සම්පත් අත්හැරලා උන්වහන්සේලා ආධ්‍යාත්ම සැනසෙල්ල හොයාගෙන යනවා. ආධ්‍යාත්ම සැනසෙල්ල තුල ලබන තෘප්තියෙන් උන්වහන්සේලා ජීවිතේම දිනනවා. නමුත් අපි බලන්නේ අපි හැමතිස්සෙම හොයනවා. දැන් අපිට රාජකීය සැප සම්පත් වල නම් කවදාවත් ලං වෙන්න බෑ. අපි මේ ලබපු ජීවිතවල. නමුත් අපි සමහරට උන්න සුද්ධෝ සැප විඳිනවා. අපටත් ඒ සැප ඕනේ. ඊට පස්සේ අහවල්ලු යන වාහනේ අපේ වාහනයට වඩා හොඳයි. අපටත් ඒ જાතිය වාහනයක් නැත්නම් හොඳය කියලා අපි යන්නේ මේ ලෞකික දේවල් වලින්ම සැපක් හොයන නේද? එතකොට මේ මුනිවරුන්ගේ ජීවිත ගැන අධ්‍යයනය කරනකොට අපිට හොඳට තේරෙනවා මේ ලෞකික දේවල් වලින් ඒ කියන්නේ ඇඟට සැප දීලා මේ කයට සැප දීලා නම් හැබැයි සැපයක් විඳින්න බෑ. මේ ඇහැට පේන ඒවා ලස්සන කරගෙන සැපක් විඳින්න බෑ. මේ කනට අහන දේවල් වලින් මම මිහිරම අහන්න ඕන කියලා එහෙමනම් සැප හොයන්න බෑ. රහට කාලා සැප හොයන්න බෑ පින්වතුනි. හැබැයිම සැපේ තියෙන්නේ මේ හදවත ඇතුලේ සැනසෙල්ල තියෙනවා නම්. බුදුපසේ බුදු මහරහත් උත්තමයෝ ඒ සැනසෙල්ල වින්දා. විශේෂයෙන් මේ පසේ බුදු රජාණන් වහන්සේලා ඒ සැනසෙල්ල උදා කරගatti ජීවිතේ යම් සුළු නිමිත්තක් මුල් කරගෙන ඒ නිමිත්ත ඇසුරු කරගෙන තමයි උන්වහන්සේලා ජීවිතේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තේ. දැන් බලන්න අපි ඉගෙන ගත්තේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ එන 9 වෙනි ගාථා රත්නයේ විස්තරයනේ. 10 වෙනි ගාථා රත්නයේට පසුබිම් වෙන විස්තරිත හරිම ලස්සන එකක්. ඒ විස්තරේ මෙහෙම එකක්. බරණැසම පසේ බුදු බවට පින් තියෙන මහා පින්වන්තයෙක් උපන්නේ බරණැසම බරණැස් රාජ්‍යයක. සුදුසු කලවයස ආවට පස්සේ
මේ රජුරෝ ඒ තමන්ගේ රාජ්‍යයේ අග්‍ර රාජ බවට පත් වුණා. පිය රජාණන්ගේ කළුරිය කිරීමෙන් පස්සේ ඔහු තමයි දැන් ප්‍රධාන රජුරෝ. මේ රජුරෝ හරියට මේ පරිසරයට ආසා කරලා තියෙනවා. හැම ඍතුවකම අනිවාර්යයෙන්ම මේ රජුරෝ යනවා කියනවා මේ තමන්ගේ රාජකීය උයනට. එතකොට උයන් සිරි විඳමින් දැන් අද වුණත් මනුස්සයන්ගේ එහෙම විවිධත්වයක් නැද්ද? සමහරු කැමති ස්වභාව ධර්මයේ සුන්දරත්වයේ විඳින්නනේ. ඉතින් ඒ වගේ මේ රජුරුව ස්වභාව සෞන්දර්ය විඳින්න ආස කරපු කෙනෙක්. ඔය ස්වභාව සෞන්දර්ය විඳීම පිණිස හැම 4 මාසයකට වතාවක්ම මේ රාජකීය උයනේ සතුටු වෙන නිසා රජුරවන්ට මේ නමකුත් පට බැඳලා තියෙනවා සිව් මාසික බඹදත් රජ. ඒ කියන්නේ 4 මාසෙන් 4 මාසෙට මේ උයනට යන හින්දා තමයි පිරිස මේ නම කියලා තියෙන්නේ. මොකක්ද ඒ නම? සිව් මාසික බඹදත්. මේ සිව් මාසික බඹදත් රජුරු ඔන්න ග්‍රීස්ම ඍතුවේ පළවෙනි මාසේ උයනට ගියා. ග්‍රීස්ම ඍතුවේ තමයි දැන් මේ යන්නේ. ඒ ගිහිල්ලා රජුරු උයන් සිරි නරඹලා දැන් විවේක ගන්න ඕන. ඒ විවේක ගන්න රජුරුව වටපිට බලනකොට රජුරුව දැක්කා බොහෝම ලස්සන තද නිල් පාට කොළ වලින් ගැවසී ගත්ත කොබෝලීල ගහක් මේ උයනේ තියෙනවා. එතකොට රජුරුවන්ට විවේකසුව විඳින්න ආස හිතුණා මේ කොබෝලීල ගහ මුල. රජුරුව කියනවා මේ සේවකයන්ට සේවකීනි අර අපූරු කොබෝලීල ගහක් නොවේ. ඒ කොබෝලීල ගස් සෙවණේ මට යහන පනවන්න කිව්වා. ඕන රජුරන්ට විවේක ගන්න යහන පැන උනේ හොඳට සදාහරිතව ලස්සනට තියෙන කොබෝලීල ගහ මුල. දැන් රජුරු ඉතින් කොබෝලීල ගහ මුල හොඳට සැනසille එදා සතුටින් සවස් කාලේ ගත කළා. ඊට පස්සේ ගහ මුල පොඩ්ඩක් නිදාගත්තා. ඉතින් ඔහොම කාලේ ගත වුණා. ඊට පස්සේ රජුරු තවත් කාලයක අයම මේ ඒ ඍතුවේම අතරමැද දිනයක රජුරුව ආයම ආව කියනවා මේ ග්‍රීස්ම ඍතුවේම උයනට. ඒ උයනට ආව ගමන් දැන් රජුරුවන්ට මතකේ තියෙනවා අර කොබෝලීල ගහ. රජුරුවන්ට ආසම හිතිච්ච එකනේ. රජුරුව දුරදීම බලනවා කොබෝලීල ගහ දිහා. මේ කොබෝලීල ගහ පුරවලා එදා මල් හැදිලා. රජුරුවන්ට සන්තෝෂෙ බෑ. රජුරුව කියනවා මේ සේවක පිරිසට රාජපුරුෂයනි අදත් මට විවේක ගන්නට අනිවාර්යෙන් යහන පනවන්න කිව්වා අර ලස්සනට තියෙන කොබෝලීල ගස මුල. ඉතින් රජුරුන්ට එදා කලින් දවසටත් වඩා සතුටුයි. මොකද මේ ගහ යට සයනේ සැතපීලා ඉන්නකොට රජුරුවන්ට පේනවා සම්පූර්ණ උඩ මල් වියන වගේ මේ ගහ පුරාවට මල් පිපිලා. රජුරු එදා හරි සන්තෝෂයෙන් මේ ගස් සෙවණේ ඉඳලා තියෙනවා. ඕන ආයෙමත් දවසක් රජුරුවන්ට උයනට යන්න හිතුණා. උයනට යන්න හිතලා රතේට ගොඩ වෙනකොටම රජුරුව රාජපුරුෂයන්ට අණ කළා. අදත් මං උයන් සිරි නරඹලා විවේක ගන්න ඉන්නේ අර කොබෝලීල ගහ මුලට. උඹලා මගේ සයනේ කොබෝලීල ගහ මුල ඒ ගස් සෙවණේ පනවපල්ලා කිව්වා. දැන් ඔන්න සේවකයෝ රජුරුවන්ට පෙරම උයනට ගියා. උයනේ කොතෙන්ද? කොබෝලීල ගහ ළඟට. මේ කොබෝලීල ගහේ ඍතු විපර්යාස සිද්ධ වෙලා. දැන් පින්වතුනි මලුත් හැලිලා කොළත් හැලිලා ගහේ ඉදල් ටික විතරයි දෙන්නේ. ඒ කිව්වේ ඉදල් ටික විතරයි කියලා කිව්වේ අර කූරු ටික විතරයි දැන් ගහ. ගහේ කිසිම හේවණක් නැහැ. කිසි ලස්සනක් නැහැ. කනාටු වෙච්ච ගහක්. එක දැල්ලක්වත් නැති ගහක් තියෙනවා. එතකොට සේවකයෝ ගහ දැක්ක ගමන් තේරුම් ගත්තා මෙතන නම් රජුරවන්ට විවේක ගන්න සුදුසු තැන නෙමෙයි. හැබැයි මහරජුරුවන්ගේ වචනේ නිසා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. වෙනදා වගේම යහන පැනෙව්වා මේ කොළයක්වත් නැති ගහ මුල. ඉතින් රජුරුවෝ හොඳට උයන් කෙලියෙන් සතුටු වෙලා හවස් කාලේ විවේක ගන්න. හවස් කාලේ කිව්වට මේ 2-3 වගේ අවුවක් තියෙන වෙලාව. රජුරුවෝ යහන පැන වූ තැනට රජුරුවෝ සැපත් වෙනවා.
ගහ දිහා මොකක් හෝ හේතුව නිසා රජුරන්ට දුරදී ගහ දිහා බලන්න බැරුව ගියා. රජුරෝ යහන ළඟට ඇවිල්ලා යහනේ හාන්සි වෙලා උඩ බලනකොට තමයි දැක්කේ ගහ. රජුරවන්ට මේ ගහ දකින්නකොටම නුවණ උපන්නා. අන්න ඒක තමයි වෙනස. දැන් මේ ගහ දකින්නකොටම සාමාන්‍ය රජෙක් නම් ඒ කියන්නේ මේ පිනක් මෝරලා නැති රජෙක් නම් අර රාජපුරුෂයන්ට බැනවදීවි මේ උඹලාට මෙහෙම එකක්වත් තේරෙන්නේ නැද්ද? මං කිව්ව පළියට ඇයි මේ ගහ යට පැනෙවි කියලා. නෑ එතුමාට සිහිය උපන්නා. එතුමා මේ සයනේම හාන්සි වෙලා එතුමා හිතනවා පුදුම වෙනස් වීමක් නෙමේ ලෝකේ තියෙන්නේ. මම මුලින්ම මේ ගහ දකිනකොට නිල් පාටට ලස්සනට මේ ගහ තිබ්බා. හොඳට කොළ වලින් ගැවසිනා. එතුමා හිතනවා අපේ ජීවිතවල මේ මිනිස්සු විදිහට අපි උපදින ජීවිතවල අපිට තියෙනවා භද්‍ර යෞවනී කියලා කාලයක්. ඒ භද්‍ර යෞවන කාලේ අපි කෙලි සෙල්ලමට නතුයි. ඊට පස්සේ අපි සතුටු වෙන්න ආසයි. අපි යාළු මිත්‍රයොත් එක්ක බොහෝම සන්තෝෂෙන් ගත කරන. එහෙම කාලයක් තියෙනවා. ජීවිතේ එහෙම කාලයක් අපි හැමදෙනාම ගත කරනවා. මේ ජීවිතය කියලා කියන්නේ මේ කොබෝලීල ගහ වගේම නොවේ. කොළ පාටට සදාහරිතව තියෙනවා වගේ හරි ලස්සන කාලයක් මේ ජීවිතේ තියෙනවා. ඊළඟට රජුරෝ හිතනවා ඊට පස්සේ වතාවේ මං හාන්සි වෙලා ඉන්නකොට මේ කොබෝලීල ගහ කලින් පාරටත් වඩා මනස්කාන්ත වුණා. මල් පිපිලා. මලින් ගැවසීගෙන මේක ලස්සනට තිබ්බ කාලයක් තිබුණා. ඔය වගේමයි නේද මේ ජීවිතේ. භද්‍ර යෞවනයේ අවසන් වෙලා යෞවන සමය එනකොට විවාහ ආදී ජීවිතයට එනවා. ඉතින් බැඳ අලුත හරි සතුටුයි. සන්තෝෂින් ප්‍රේම ආලිංගනයෙන් සතුටු වෙන කාලයක් තියෙනවා. ඊළඟට මේ ලස්සන වස්ත්‍රාභරණ වලින් ගත සරසන කාලයක් තියෙනවා. ඇඟේ සඳුන් ගල්ලු මේ කාලේ මේ හඳුන් කුඩු කරලා ගාන එකනේ තිබුණේ ලස්සන වෙන්න. දැන් අද එක එක ක්‍රීම් ಜಾති ආදී ගන්න. ඔය වගේ හඳුන් කුඩු කරලා ගාලා ලස්සන වෙන කාලයක් තියෙනවා. ඊළඟට කොණ්ඩා මෝස්තර වලින් ලස්සන වෙන කාලයක් තියෙනවා. ඊළඟට දරු පැටව හම්බ වුණාට පස්සේ ඒ දරු පැටවුන්ගෙන් ගොඩාක්ම සතුටු වෙන්නේ කොයි වයසේදීද? සිඟිති දරුවෝ ඉන්න කාලේ. මේ කිව්වේ දෙමව්පියන්ගේ තරුණ වයසේ. සිඟිති දරුවන්ගෙන් සතුටු වෙන කාලයක් තියෙනවා. හරියට කොබෝලීල ගහේ මල් පිපුණා වගේ. ඊළඟට රජුරෝ හිතනවා බලන්න පින්වතුනි මේ ජීවිතය ගැන හිතන ලස්සනනේ. ඊළඟට රජුරෝ හිතනවා දැන් කොබෝලීල ගහට ඒ ලස්සන ඔක්කොම අයිමි වෙලා. කොබෝලීල ගහේ කොළ ටික ඔක්කොම හැලිලා. කොබෝලීල ගහේ මල් ටිකත් ඔක්කොම හැලිලා. මේක කොබෝලීල ගහ උරුම කරගත්ත දේ විනාශ වෙලා යෑම. මේ වගේමයි නේද මේ ලැබූ ජීවිතෙත්. මේ ලැබූ ජීවිතේ අපි අපේ අඹුවන් සතුටු කර කර අපේ ඥාතීන් සතුටු කර කර දරුවෝ සතුටු කර කර අපි ජීවිතය ගත කරනවා. ධනය හම්බ කර කර ජීවිතය ගත කරනවා. රාජ්‍ය විචාරමින් ජීවිතය ගත කරනවා. මේ ස්වභාව සෞන්දර්ය විඳ විඳ ජීවිතය ගත කරනවා. මේ කොයි විදිහට හරි ජීවිතය ගත කරලා අපි නාකි වෙන කාලයක් එනවා. නාකි වෙන කාලේ හරියට මිනිහෙක් නාකි වුණා කියලා කියන්නේ මේ කොබෝලීල ගහේ කොළ හැලුණා වගේ නේද කියලා රජුරෝ හිතුවා. දැන් ওই කොබෝලීල ගහට කාටවත් ආස හිතෙන්නේ. මල් පිපිච්ච කාලේ නම් කොබෝලීල ගහ හැම දිනාගේ හිතේ ප්‍රිය උපදවනවා. ඒ වගේ මිනිස්යන්ගේ තරුණ අවදිය හැමෝටම ප්‍රිය උපදවනවා. ඒ හින්දානේ මම මේ තරුණ වයස කියන එක ඔබ බලන්න මාධ්‍යී ඔබ මේ රූපවාහිනිය බලනකොට පින්වතුනි ඔබට හරියට දකින්න ලැබෙනවා මේ රූපවාහිනියේ වෙළඳ දැන්වීම යන හැටි. ඒකට මේ වෙළඳ දැන්වීම වල හැමතිස්සෙම තරුණ තරුණියෝ පෙන්නනවා. ඒ තරුණ තරුණියන්ව පෙන්වන්නේ ඇයි?
ඇඳුම් ආයිත්තන් වලින් සරසවලා. ඒ තමයි ආස හිතෙන වයස. ඒ තමයි ජීවිතේ ආස හිතන කාලේ. මේ මාධ්‍යවල පෙන්නනවාද මේ අපි හිතමු ඔය සාරි සම්බන්ධයෙන් වෙළඳ දැන්වීම යනවා. ඒව සම්බන්ධයෙන් පෙන්නනවාද නාකි ආච්චි අම්මලා සාරිය ළඟ ඉන්නවා. නේ. හොඳට මේකප් කරගත්ත තරුණ තරුණියෝ ඉන්නවා. ඒ තරුණියන් එහෙට මෙහෙට ශරීරය හැරවලා පෙන්නනවා. එතකොට මෙහි ඉඳලා බලන අයට ෂා කියලා ආස හිතෙනවා. හරියට කොබෝලීල ගහේ මල් පිපුණා වගේ. හැබැයි මේ මල් පිපිච්චි කොබෝලීල ගහේ තමයි කොළ හැලිලාත් යන්නේ. මල් හැලිලාත් යන්නේ. ඔය වගේමයි පින්වතුනි මේ රූපය අනිත්‍ය කියන ධර්මයේ උරුම කරගන්නකොට නාකි වෙලා යනවා. කොබෝලීල ගහේ කොළ හැලුණා වගේ අපි නාකි වෙනව නේද කියලා දැන් මේ උයනේ අර ඇඳේ හාන්සි වෙලා ඉන්න රජුරු මේ ඔක්කොම ටික හිතනවා. අනිත්‍ය කියන දේ අනිත්‍ය කියන ධර්මය ඒ රජුරවන්ට ටික ටික පසක් වෙන්න පටන් ගත්තා. දැන් මේ හිතන්න පින්වතුනි පසේ බුදු බවට පින් තියෙන කෙනෙක්නේ. ඒ පසේ බුදු බවට පින් තියෙන කෙනෙක් නිසා තමයි මේ අනිත්‍ය කියන ත්‍රිලක්ෂණයට අයිති ගම්භීර ධර්මතාවය මෙතුමාට තේරෙන්නේ. නැත්නම් මේ අනිත්‍ය කියන එක මේ ලෝකේ කොච්චර තිබුණත් සාමාන්‍ය කෙනෙකුට ඒ අනිත්‍ය අල්ලන්න බෑ. අනිත්‍ය වෙලා යනවා පින්වතුනි ලෝකේ හැමදේම. හැමදේම අනිත්‍ය වෙලා යනවා. මේ අනිත්‍ය වී යන ස්වභාවය කියන එක අපි හොඳට තේරුම් අරගෙන ඉන්න ඕන. ඒ අනිත්‍ය ගැන හොඳට තේරුම් අරගෙන ඉඳීමම අපේ ජීවිතේට විශාල සැනසෙල්ලක් උදා කරන දෙයක්. ඒ අනිත්‍ය ගැන කියද්දි මට හරි ලස්සන කතාවක් මතක් වෙනවා. එක රජෙක් හිටියා. මේ රජතුමා යුද්ධයට යනකොට ඒ කියන්නේ රජවරුන්ට හරියට යුද්ධ හේදෙනවා. ඒ යුද්ධ හේදෙනකොට මේ රජුරෝ යුද්ධයට ගියාම ඇතැම් යුද්ධ රජා පරදිනවා. පෙරදිච්ච දවසට රජාට හරි හිතට අමාරුයි. ඇතැම් යුද්ධ මේ රජුරෝ දිනනවා. දින්නහම මේ රජාට හරි සතුටුයි. රජුරෝ දවසක් කල්පනා කරලා තියෙනවා දැන් මේක හරි වෙලන්නේ. යුද්ධෙට ගිහිල්ලා දිනපු දවසට මට සන්තෝෂයි. පෙරදිච්ච දවසට මට හරි දුකයි. දිනපු දවසට මං හොඳට කාලා සතුටු වෙනවා. පෙරදිච්ච දවසට මට කැම ටිකක් කා ගන්න හිතෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මේකට මොකක් හරි පිළියමක් ඕන. රජුරෝ පුරෝහිත බ්‍රාහ්මණයාව කැඳෙව්වා. කැඳවලා කිව්වා ඇදුරුතුමනි මට මේ මෙහෙම එකක් වෙන්න ඕන. මං යුද්ධයේදී පාවිච්චි කරන මගේ කඩුවේ මේ රජුරෝ පාවිච්චි කරලා තියෙන රන් 85ක්. මගේ මේ ඝනරන් කඩුවේ මට වචනයක් කොටලා වුණ. ඒ කොටන වචනේ මට දින්නත් ප්‍රයෝජනවත් වෙන්න ඕන යුද්ධේ මට පෙරදුනත් ප්‍රයෝජනවත් වෙන්න ඕන. පුරෝහිතට වැඩි බාර දුන්නා. දැන් පුරෝහිත මේ කඩුවත් අරගෙන ගිහිල්ලා තනියම හිතනවා වචනයක්. මේක රජතුමාට දින්නත් ප්‍රයෝජනවත් වෙන පෙරදුනත් ප්‍රයෝජනවත් වෙන තනි වචනයක් මොකක්ද කියලා දැන් මේ පුරෝහිතයා හිතනවා. පුරෝහිතයාට හිතලා ඔළුව අවුල් වුණා. අන්න ඒකයි මං කිව්වේ මේක සාමාන්‍ය කෙනෙකුට අල්ලන්න පුළුවන් එක නෙවෙයි. අන්තිමේ පුරෝහිතයා මේ කඩුව අරගෙන මේ පුරෝහිතයා හිතලා වෙහෙසිලා හිතුවා නෑ. මේකට හොඳම දේ මම ස්වාමීන් වහන්සේ නමක් ළඟට මේ කඩුව අරගෙන යන්න ඕන. අනේ පුරෝහිතේ දන්න කියන මේ භික්ෂුවක් හිටියා. මේ භික්ෂුව ළඟට මේ පුරෝහිතයා මේ කඩුව අරගෙන ගියා. කඩුව අරගෙන ගිහිල්ලා මේ කඩුවත් පෙන්නලාම කියනවා අනේ ස්වාමීනි මට හරි මේ ගැටලුවකට මැදිහත් වෙන්න සිද්ධ වුණා. අපේ මහරජුරුවන්ගේ කඩුවේ මට වචනයක් කොටලා දෙන්න කිව්වා එක වචනයක්. ඒක දින්නත් රජුරුවන්ට ප්‍රයෝජනවත් වෙන්න ඕන. ඒක පෙරදුනත් රජුරුවන්ට ප්‍රයෝජනවත් වෙන්න ඕන. අනේ ස්වාමීනි දින්නත් ඒ දිනුමේ සතුට විඳ ගන්න ප්‍රයෝජනවත් වෙන. පෙරදුනත් ඒ පෙරදුමේ දුක විඳ ගන්න ප්‍රයෝජනවත් වෙන වචනයක් මට මේකේ කොටා ගන්න කියන්න කිව්වා.
එතකොට මේ භික්ෂුන් වහන්සේ ඒ පුරෝහිතයාට කියනවා මේකත් වෙනස් වෙනවා කිව්වා. එතකොට පුරෝහිතයාට ඒක කිව්ව ගමන් තේරුන්නේ නැහැ. ඇහුවා ස්වාමීනි මට තේරුන්නේ නැහැ කිව්වා. කිව්වා පුරෝහිතය ඔය මේ ආයුධ කරවන ශිල්පීන් ලව්වා කරවන්න කිව්වා. ඔයගේ වචනේ කොටවන්න කිව්වා කඩුවේ. මේකත් වෙනස් වෙනවා. ඒ තමයි වචනේ. එතකොට රජුරෝ යුද්ධයක් දිනුවත් ඒ දිනු යුද්ධයේ ජයගෙන තමන්ගේ අසිපත දිහා බලද්දී ඒ අසිපතෙන් රජුරවන්ට පණිවිඩය දෙනවා. මේකත් වෙනස් වෙනවා. යුද ජයග්‍රහණය කියන එකෙන් ලබන සතුට වෙනස් වෙලා යනවා. හැමදාම තියෙන්නේ. පින්වතුනි ජීවිතේ නැද්ද ඔබ සතුට ලැබපු අවස්ථා? ඒ සතුට ලැබුව අවස්ථා මේ සතුට ස්ථීරවම තිබ්බද නැතුව ගියාද? ඒකත් වෙනස් වුණා නේද? ඒකත් වෙනස් වුණා. ඒ නිසා කඩුවේ ගහගන්න කිව්වා. දෙන්නත් මේකත් වෙනස් වෙනවා. ඊළඟට රජුරෝ අපි හිතමු යුද්ධයකට ගිහිල්ලා පෙරදුනා කියලා. පෙරදිලා දුකසේ රජුරෝ කඩුව දිහා බලනකොට ඒත් කඩුවේ තියෙනවා අවවාදේ මොකන්ද? මේකත් වෙනස් වෙනවා. ඒක තමයි අවවාදේ. ඒ මේකත් වෙනස් වෙනවා කියන එකේ අර්ථය මොකක්ද? අනිත්‍ය. අනිත්‍ය කියන ධර්මය. එතකොට කොබෝලීල ගහ යට දැන් පසේ බුදුරජාණන් වහන්සේගේ සිදුවීම ගත්තාම කොබෝලීල ගහ යට දැන් මේ පසේ බුදු බව පසක් කරන්න පින් තියෙන ඒ රජුරෝ යහනේ සැතපීලා මේ සිතුවිලි දාමේ හිතුවා. කොබෝලීල ගහ උරුම කරගත්ත අනිත්‍ය මේ ජීවිතෙත් උරුම කරගත්තා නේද? අපි ඉපදිලා අපි ලපටි කාලේ ගත කරලා භද්‍ර යෞවනයේට ඇවිල්ලා ඒ භද්‍ර යෞවනයෙන් පස්සේ යෞන් වියක් ගත කරලා යෞන් වියේ දරුවන්ගේ වගකීම් ආදී එන වයස වෙනකොට අපි මැදි වයසට ඇවිල්ලා මැදි වයසෙන් පස්සේ ඔන්න දරුවෝ උස්මහත් වෙලා දරුවන්ගේ දරුවෝ බලන වයස වෙනකොට අපි නාකි වෙලා අපි මැරිලා යනව නේද කියලා රජුරෝ හිතුවා. ඇයි මැරෙන්නේ? ඔන්න රජුරෝ දැන් කල්පනා කරනවා. ඇයි මේ මරණය උරුම කරගන්නේ? ඇයි නාකි වීම උරුම කරගන්නේ? ඇයි මේ ලෙඩ දුක් උරුම කරගන්නේ? ඉපදීම නිසා. ඇයි ඉපදීම උරුම කරගන්නේ? භවය නිසා කියලා රජුරවන්ට මේ එකක් ගානේ පටිච්ච සමුප්පාද ධර්මය දුක සකස් වෙන විදිහ තේරුණා. ඒ තුලින්ම තමන් යහනේ සැතපීලා ඉද්දීම හරි විස්මයජනකයි පින්වතුනේ. උන්වහන්සේලාගේ නුවණ මේ මෙහෙවපු ආකාරය කිසි වෙහසකින් තොරව උන්වහන්සේලාගේ නුවණ අවබෝධයේ කරාම ඇදිලා ගිහිලා තියෙනවා. අර යහනේ හාන්ස් වෙලා ඉද්දීම උන්වහන්සේ සව් කෙලෙසුන් නැසුවා. අරහත්ත්වේ පසක් කළා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. යහනේ සැතපීලා රාජ ඇඳුම් ඇඳගෙනම. දැන් ඔන්න මේ සිදුවීම් ටික වෙනකොට ඉතින් කාලේ ගොඩක් ගත වෙලා දැන් හවස් කාලේ ඇඳිරි වැටෙන්න ළඟයි. සේවකයෝ ඇවිල්ලා කියනවා දේවයිනී දැන් හවස් වෙන්නත් ලං වෙලා. දේවයිනී යලි මැදුරට යන්න කාලේ පැමිණිලා. එහෙම කියනකොට මේ සයනේ හාන්සි වෙලා ඉන්න පසේ බුදු බව පසක් කළ නමුත් රජ ඇඳුමින් ඉන්න මේ උත්තමයා ඇඳ උඩ වාඩි වුණා. පළඟ වැඳගෙන වාඩි වෙලා තමන්ගේ සේවක පිරිසට කියනවා දරුවනි මන්දිරයට යන්න. මා තවදුරටත් රජෙක් නෙවෙයි. මා දැන් තනිවම අවබෝධ කළ පච්චේක බුද්ධ පසේ බුදු කෙනෙක් වෙමින් කියලා ඒ උත්තමයා මේ හිස පිරිමැද්දා. ඒ හිස පිරිමැදිනකොටම අර අභිඥා බලයෙන් සිද්ධ වෙන මහා සිරිය සිද්ධ වුණා. සම්පූර්ණ ගිහි වෙස්ය අතුරුදහන් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් මනාව සිවුරු පොරවගත්ත ශ්‍රමණ රූපයක් එතන මැවුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ අර තමන් සමීපයේ ඉන්න සේවක පිරිසට තමන්ගේ අවබෝධය මේ විදිහට විස්තර කරන්න. දැන් අපි මුලින්ම මේ පසේ බුදු පෙළහරේ ආරම්භක දේශනාවලදී කිව්ව පසේ බුදුරජාණන් වහන්සේලාට ගොඩාක් විස්තර කර දහම් කතාව කරන්න බෑ. ඒ නිසා කෙටි අවවාදයක් මේ විදිහට දුන්නා. ඕරෝපයිත්වා ගිහි ව්‍යංජනානි සංසීන පත්තෝ යථා කෝවිලාරෝ
චිත්වා නවීරෝ ගිහි බන්ධනානි ඒකෝචරේ කග්ග විසාන කප්පුයි තමයි ගාථාරාත්නේ බලන්න. මේ කියනවා ඕරෝපීත්වා ගිහි ව්‍යංජනානි මේ ගිහියෝ සැරසෙන විදිහි සැරසිලි සෝබන සියල්ල මම බැහැර කරලා දානවා. සංසීන පත්තෝ යථා කෝවිලාරෝ හරියට මේ පත්‍ර ඔක්කොම සිඳලා ගිය මේ කොබෝලීල ගහ බලාපල්ලා මේ වගේ කොබෝලීල ගහේ පත්‍ර මල් මොකුත් නෑ වගේ මම මේ සැරසෙන ඇඳුම් ආයත්තන් ඔක්කොම අත්හැරලා දැම්මා. චේත්වාන වීරු ගිහි බන්ධනානි මනා වීරියවන්තයෙක් විදිහට මං මේ ග්‍රහ බන්ධන ඔක්කොම ටික අත්හැරියා. ඒකෝචරේ දැන් මං හුදකලාවයි ඉන්නේ කග්ගවිසාන කප්පු කඟ වේනගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලා. ඒ උත්තමයන් වහන්සේ තමන් වහන්සේ ගැන ඕන ඔය විදිහේ උදාන වාක්‍යයක් යම් කරුණක් පවසලා හිමාල පර්වතයේ මංජූසක රුක්සෙවණට වඩිනවා. මංජූසක රුක්සෙවණේදී අනික් පසේ බුදුරජාණන් වහන්සේලාට තමන් වහන්සේගේ අවබෝධය දේශනා කරන්න පාවිච්චි කරේ මේ ගාථාව. ඒ ගාථා රත්නය කග්ගවිසාන සූත්‍ර දේශනාවේ 10 වෙනි ගාථාව විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහිම මිහිරට දේශනා කළා. ඕරෝපයිත්වා ගිහි ව්‍යංජනානි සංසීන පත්තෝ යථා කෝවිලාරෝ ජෙත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒකෝචරේ කග්ග විසාන කම්පෝ. ඒ ගාථාවේ සිංහල තේරුම හැර දමා ගිහි වෙස සැරසිලි බැහැර කරමින ගිලිහුන පතින් යුතු කොබෝලීල රුක ලෙස වීරින් යුතු කෙනා සිඳ දමා ගිහි බන්ධන හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟ වේ නිකුසේ. ඒ තමයි පින්වතුනි උතුම් පසේ බුදුරජාණන් වහන්සේලා කඟ වේනාගේ හිස මත තියෙන තනි අඟ වගේ උන්වහන්සේලා අනිත්‍ය ආදී ධර්මයන් අවබෝධ කරගෙන අවබෝධයෙන්ම නිදහස් වෙලා හුදෙකලා සිතින් වැඩ හිටියා. නිකලෙස් සිතින් වැඩ හිටියා. කෙලෙස් රහිතව වැඩ ඉඳලා මේ මහ පොළොව සනසලා දම්පැන් පූජා කරන බොහෝ දෙනෙකුට පින් පුරවලා දීලා උන්වහන්සේලා පිරිනොම් පවදාලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මේ පසේ බුදු පෙළහර සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු පින් සක්දෙව් රජාණන් ප්‍රධාන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන උතුම් ගුණ ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියෝ දිවියේ අසේසුරින්ද වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ අපට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් මාගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී ඒ පූජනීය මහා සගරුවනට අනුමෝදන් වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දිනාටත් පින් අනුමෝදන්ව මේ ගෞතම ශාසනයේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු.
රැස් කරගන්ට යෙදුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ලා සෑම සියලු දෙනාගේ නමින් මේයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව අපගේ ඥාතීන් පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මහභාගයේ පදිංචි ශාක්‍ය රන්දි උපතනුවන්ට සහ අනුත්තරා දිව්‍යාංජලිය දියණියට අනුමෝදන් වෙත්වා. මේ පින්වල ආශිර්වාදීනුත් තෙරුවනේ ආශිර්වාදීනුත් දෙවියන්ගේ ආශිර්වාදීනුත් ඒ දරුවන්ට කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා. දීර්ඝායස සැලසෙත්වා. කරන කියන සියල්ල සඵල වෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙත්වා. ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ ඒ දරුවන්ගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම දහමේ හැසිරීම පිණිස උපකාර කරන කලන විතුරන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වතුන් මේ ධර්ම දානමේ පින සියලු දෙනාට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධහා මාසික ධර්ම දාන සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට සුපින්නොත් ඔබටත් මේ සියලුම පින් අනුමෝදන්ව මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් තෙරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් සැලසිලා ඔබට නිදුකින් සුවසේ ධම්මග දියුණු කරගන්නට සුවසේ පින් කරගන්නට අවකාශ සැලසෙත්වා. ඒ වගේම නිදුක්ව නිරෝගව ජීවිත සුවසේ ගත කරන්න ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුල ඔබ හැම දිනාට ධර්ම අවබෝධ කිරීමේ වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.